නිවන කියලා කියන්නේ අතිශයින්ම බොහෝම ප්‍රණීත සැපයක් තියෙන. වටිනාකම මෙච්චරයි කියලා කියන්නට බැරි තරම් අතිශයින්ම වටින. පින්වත්නි කවදාවත් එපා වෙන්නේ නැති පින්වත්නි කිසිම කාලයක නැති වෙන්නේ නැති ඊටාම සුන්දර සුවදායී සැපයක්. තෙරුවන් සරණයි කරුණාවන්ත ගුණබර පින්වතුනි. පින්වන්ත ඔයතු අහපු ප්‍රශ්නේ තමයි නිවන යන කුමක්ද කියලා. නිවන කියලා කියන්නේ කුමක්ද කියලා ඔය පින්වතුන් අහද්දී ඒකට පිළිතුරු දෙනකොට පින්වතුනි ඔය ඇත්තන්ට නිර්වෘල් අවබෝධයක් දැන් මේ කියන්න හදන කරුණු සම්බන්ධව තියෙන්නට ඕන. එහෙම නැත්නම් මේ කියන දේ ඔබට තේරෙන්නේ නැතිව යනවා. පින්වත්නි මුලින්ම ඔය ඇත්තු ආත්මයක් සත්වේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් ඇත්තටම ඉන්නවා කියලා හිතන් ඉන්නේ වැරදි හැඟීම නැති කරගෙන ඒක නිවැරදි අදහසකට පැමිණෙන්නට වෙනවා. පින්වත්නි ඔය ඇත්තන්ට ආත්මයක් සත්වේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් ඇත්තටම ඉන්නවා කියලා හිතන වැරදි හැඟීම නිවැරදි කරගන්නට වෙනවා. පින්වත්නි නිවන ගැනත් නිවනෙහි තියෙන අංශ දෙක ගැනත් නිවනින් ප්‍රයෝජනයක් ඇති නැති බවත් මේ විදිහට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ආත්මය මම සත්‍යය පුද්ගලයා කියලා හිතන් ඉන්න ඒ දැක්ම නිවැරදි කරගත්තාමයි. දැන් හිතන්න අද ඔය පින්වතුන් උදෑසනත් කිව්ව මම කියලා ආත්මය කියලා. ඒ වගේම ඔබ එහෙම කතා කරන්න ඇති හිතන්න ඇති ඒ වගේම ඒ දෘෂ්ටිය තුලම ජීවත් වෙලා කටයුතු කරන්නට ඇති. ඒ වගේම ඊයේ පෙරේතත් මීට සති මාස අවුරුදු අතීතයට යනකොට ඔය ඇත්තෝ දන්න කාලේ ඉඳලා පින්වත්නි බහතෝරන වයසේ ඉඳලා ආත්මය කියලා මම කියලා කතා කරන්නත් ඇති හිතන්නත් ඇති. පින්වත්නි ඔය ඇත්තෝ මම කියලා ආත්මය කියලා ඉදත් කතා කළේ අදත් කතා කරන්නේ මේ කවුරු නිර්වෘල් කරගත්තේ නැත්නම් හෙට කතා කරන්නේ මොකක්ද කියන එක ඔබ දැනගන්නට ඕනේ. පින්වත්නි වෙනස් වෙන්නේ නැතිව ස්ථීර පවතින කිසිම දෙයක් ඔය ඇත්තන්ට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම ඔය ඇත්තෝ පින්වත්නි කුඩා කාලේ ඉඳන් අද දක්වා වෙනස් නොවි ස්ථීරව තියෙන්නේ මොනවද කියලා බැලුවොත් ඒවා කෙස්ද ලොම්ද නියද දත්ද සමද මස්ද නහරද ඇටද ඇටමිල්ලුද වක්ගඩු හදවත අක්මා ආදී මොන කුණපේද කියලා බැලුවොත් පින්වත්නි ඔය ඇත්තන්ට හැම වෙලාවකම හම්බ වෙන්නේ ඇතිව නැතුව කිය ස්ථීරව තිබුණ නැති ධර්මතා ගොඩක්. පින්වත්නි පුංචි කාලේ ඉඳන් අද දක්වා විනාශ නොවි ස්ථීරව තියෙන දෙයක් ඔබට හම්බ වෙන්නේ නැහැ. හොයාගෙන යනකොට ඔය පින්වතුන්ට හම්බ වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන නාම රූප ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් වන පරමාර්ථ ධර්ම විතරයි.
ඒ කියන්නේ පින්වතුනි ඔය ඇත්ත මේ මනුස්ස භූමියේ මවකුස පිළිසිඳ ගන්න කලින් පෙර භවයේ සිටි තැනින් මානයට පත් වෙනකොට ඒ මරණාසන්න චිත්ත වීතියේ ජවන විපාක විඥානයක් විදිහට ප්‍රතිසන්දි විඥානය පහළ වුණු බවත් ඒ ප්‍රතිසන්දි විඥානයේ පහළ වීමේදීම නාම රූප ධර්මයෝ පහළ වුණු බවත් පංචස්කන්ධයෙන් තොරව පැවැත්මක් සිද්ධ වෙන්නේ නැති බවත් ඒ පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ යුක්ත ධර්මතා බවත් වටහා ගන්නට වෙනවා නිවන ගැන කතා කරද්දී. පින්වත්නි ආත්මයක් සත්‍යයේ පුද්ගලයේ මම කියලා දෙයක් තියෙනවා කියන වැරදි දෘෂ්ටියක ඉඳලා නිවන ගැන ඔය පින්වතුන්ට තීරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. නිවන ගැන තීරුම් ගන්නට නම් නිවැරදි දෘෂ්ටියට එන්නට වෙනවා. ඒ ධර්ම හටගන්නට පවතින්නට උපකාර වන ධර්මවලට පින්වත්නි අපි කියන්නේ පත්‍ය ධර්ම කියලා. ඒ පත්‍ය ධර්මයෙන් හටගත් ධර්මයන්ට පත්‍යෝත්පන්න ධර්ම කියලායි කියන්නේ. සංකත ධර්ම කියලා කියන්නේ සංඛාර ධර්ම කියලා කියන්නේ ඒ නම් වලින් හඳුන්වන්නේ මෙන්න මේ පත්‍යෝත්පන්න ධර්මයි. එතකොට පටිච්ච සමුප්පාද දේශනාවේදී ඵලයේ උපදවන හේතුවත් ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයත් ඵලයේ වන පටිච්ච සමුප්පන්න කියන හේතුඵල ධර්මයන් දක්වනවා. පින්වත්නි චිත්ත චෛතසික රූප කියලා කියන මේ සියලුම හේතුන්ගෙන් හට ගන්න නැත්නම් මේ සංකත ධර්මයෝ පත්‍යංගෙන් හටගත් ඒවා. හැබැයි අද අපේ මාතෘකාවේ තියෙන නිවන පත්‍යංගෙන් හටගත් ධර්මතාවයක් නෙමෙයි. නිවන කියන්නේ අසංකත ධර්මයක්. ඒ කියන්නේ පත්‍යංගෙන් හටගත් ධර්මයක් නොවේ කියන එක. පින්වත්නි එක් ධර්මයක් තවත් ධර්මයකට පත්‍ය වීම විවිධ ආකාරයට සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වෙන ආකාර 24ක් තියෙනවා. ඔය පින්වතුන්ට හේතුපච්චයෝ ආරම්මනපච්චයෝ අධිපටිපච්චයෝ අනන්තරපච්චයෝ ආදි විදිහට ප ဋ ාණ ණයකමේදී ඒ පත්‍ය 24 දැනගන්න පුළුවන්. එතකොට නිවන ගැන තේරුම් ගන්නට ඔය පින්වතුන්ට මේ කිව්ව ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් ගැන දැනගෙන ඒවා හටගන්න විදිහ සහ ඒ පත්‍ය ධර්මතාවයන් ගැන වැටහීමක් තියෙන්න වෙනවා. එතකොටයි නිවන ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පින්වත්නි ආත්මයක් මම කියලා කෙනෙක් ඉන්නවා කියා ඇති කරගෙන තියෙන දෘෂ්ටියක ඉඳගෙන පින්වත් ඔය ඇත්තන්ට නිවන තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. ඒකට අනාත්ම ලක්ෂණේ තේරුම් ගන්නට වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව පින්වත් ඔය ඇත්තන්ට ඊට හොඳ අවබෝධයක් ඇති කර ගන්නට වෙනවා. පින්වත්නි නිවන් දකින්නට කියලා ඔය ඇත්ත උත්සාහ කරන ඒ කාරණාව වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ එන තුන්වෙනි සත්‍ය ධර්මයයි. ඒ කියන්නේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන මේ නිර්වාණය සමහරුන් හිතන හැටියට මොනවත්ම මේ වටිනාකමක් නැති දෙයක් නෙමෙයි. සමහරුන් හිතන්නේ නිවන කිව්වහම කිසි වටිනාකමක් නැහැ, කිසි සැපයක් නැහැ. ඒ වගේම පතන්න හොඳ නැති, බය වෙන්න ඕන හිස් දෙයක් වගේ.
පින්වත්නි, ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. නිවන කියලා කියන්නේ අතිශයින්ම බොහෝම ප්‍රණීත සැපයක් තියෙන. වටිනාකම මෙච්චරයි කියලා කියන්නට බැරි තරම් අතිශයින්ම වටින. පින්වත්නි, කවදාවත් එපා වෙන්නේ නැති, පින්වත්නි, කිසිම කාලයක නැති වෙන්නේ නැති ඊටාම සුන්දර සුවදායී සැපයක්. මෙතන මේ කරුණ තේරුම් ගන්න පින්වත්නි, ඔබට මේ කරුණට අවධානය යොමු කරන්න. දුක සමග මිශ්‍ර වෙන්නේ නැති සැපයක් මේ නිවන කියලා කියන්නේ. ඒ වගේම ඔබේ ඔය පංච ඉන්ද්‍රියයන්ටත්, ඒ වගේම නුවණ මද අයටත්, ඒ වගේම මනේන්ද්‍රියටත් විශේෂ වෙන්නේ නැති බොහොම සූක්ෂම ධර්මයක් තමයි මේ නිවන කියලා කියන්නේ. පින්වත්නි, ඔය ඇත්තන්ගේ ඉවර වෙලා යන දුක් ප්‍රමාණය ගැන කල්පනා කළාම නිවන කියන්නේ අති විශාල ධර්මයක්, ලෝකෝත්තර ධර්මයක්, මහත්ඵල මහානුභාව සම්පන්න ධර්මයක්, පිහිටි තැනක් නැතිව තියෙන ධර්මයක්. එකම සත්වයකවත් එහි වාසය කරන්නේ නැති සත්වයන්ට උතුම්ම පිහිට වුණු ධර්මතාවයක්. පින්වත්නි, නිවනේ අපි මේ කලින් කතා කරපු ඔබ නිවන ගැන තේරුම් ගන්න නම් ආත්මය මම කියලා හිතන දෘෂ්ටිය නැති වෙන්න ඕන කියලා කිව්ව. ඒ රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියලා කියන මෙන්න මේ ස්කන්ධයන්ගෙන් එකක්වත් නැහැ එතන. කිසිවක් නැති හින්දා ඒක හිස් දෙයක්. ඒ හිස් බව නිවනේ තියෙන වැරදි දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අගුණයක් නෙමෙයි, නිවනේ තියෙන උතුම් ගුණයක්. පින්වත්නි, අඩුම තරමේ මේ පංචස්කන්ධයේ විඥානස්කන්ධයවත් නිවනේ නැහැ. විඥානය කියලා කියන්නේ අතිශයින්ම දුක්ඛිත කාරණාවක්. පින්වත්නි, නිවන මේ පංච ස්කන්ධයන්ගෙන් හිස් වුණාට සැපයෙන් නම් හිස් වෙන්නේ නැහැ. නිර්වාණ සැපේ තේරුම් ගන්නට ඔය පින්වතුන්ට සැපේ ගැන අවබෝධයක් ඇති කරගන්න වෙනවා. පින්වත්නි, මේ ලෝකේ තියෙනවා සැප වර්ග දෙකක්. ඒ එකකට කියන්නේ කාම සැපේ කියලා, අනිත් එකට කියන්නේ විමුක්ති සැපේ කියලා. කාම සැපේ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා කියන මේ අරමුණු හින්දා හටගන්න සැපයයි. එතකොට පින්වත්නි, විමුක්ති සැපේ කියලා කියන්නේ ඔය ඇත්තු ඉදිරියට පැමිණිලා තිබෙන හෝ අනාගතේ පැමිණෙන්නට තියෙන හෝ විපතකින්, දුකකින් බේරීමට තියෙන නිදහසට විමුක්තිය කියලා කියනවා. එතකොට මේ වෙලාවේ ඔබ ඉදිරියට පැමිණ තියෙන විපතක්, දුකක් හෝ නැත්නම් අනාගතයේදී ඔබ ඉදිරියට පැමිණෙන්නට තියෙන විපතකින්, දුකකින් බේරෙන්නට තියෙන නිදහස ඒ විමුක්ති සුඛේ වෙනවා. පින්වත්නි, මේ සැප දෙකෙන් කාම සුඛය කියන්නේ ඔය ඇත්තෝ දැන් විඳින සැපයක්. ඒ නිසා ඒකට පින්වත්නි වේදිත සුඛය කියලා තවත් නමක් තියෙනවා. හැබැයි විමුක්ති සුඛය කියලා කියන්නේ පින්වත්නි නොවිඳින සැපයක්. ඒ කියන්නේ අවේදිත සැපයක් වෙනවා. පින්වත්නි, නිවනේ කාම සුඛය සම්පූර්ණයෙන්ම නැහැ. කිසිම කාම වස්තුවක් එතන නැහැ. නිර්වාණයම තමයි විමුක්ති සැපේ වෙන්නේ. ඒ නිසා ඒක කිසියම් විදිහකට ප්‍රමාණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
නිර්වාණ විමුක්තිය වටිනාකම කිසිම විදිහකට පින්වත්නි ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. බුදු පියාණන් වහන්සේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ ආර්ය සත්‍ය හතරේ පින්වත්නි නිරෝධ ආර්ය සත්‍ය දේශනා කළ තැන මෙන්න මෙහෙම සඳහන් වෙනවා. කතමංච භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං උච්චති භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කියලා සම්බුදු මෙණියන් වහන්සේ දේශනා කළේ. පින්වත් මහණෙනි, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? දුක් ඉපදීමේ හේතුව උන ඒ තණ්හාව ආර්ය මාර්ගයේ නිසා පින්වත්නි ඉතිරියක් නැතිවම නැත්තටම නැති කිරීමට ඒ තණ්හාව නැති කිරීම විදිහට කරන යම්කිසි දුරු කිරීමකට නැවත උපදින්නේ නැති විදිහට සිද්ධ කරන දුරු කිරීමට ඒ තණ්හා බන්ධනයෙන් මිදීමට නොඇලීමට බුදු පියාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මෙන්න මේක තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ කියලා. පින්වත්නි බුදු පියාණන් වහන්සේ මේ දේශනාවෙන් දුක් ඉපදීමේ හේතුව වුණු තණ්හාව ඉතිරියක් නැතුවම නැති කිරීම මතු නූපදින විදිහට කරන නිරෝධය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය බව දේශනා කළා. උපන් සංස්කාරයන්ගේ බිඳීමට අභාවයට ඒ වගේම නැති කිරීමට නිරෝධය කියලා කියනවා. තණ්හාවත් සංස්කාරයන්ට අයත් දෙයක් හින්දා ඒකටත් නිරෝධය කියලා කියනවා. හැබැයි මේ නිරෝධය චතුරාර්ය සත්‍ය ගැන කතා කරනකොට ඒ කියන නිරෝධය නෙමෙයි. නැවත මතු හටගන්නේ නැති තත්වයකට ඔබේ චිත්ත සංතතියෙන් තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කළ දාන නූපදින තත්ත්වයටපත් කිරීම නිරෝධය වෙන්නේ. පින්වත්නි, නිර්වශේෂ නිරෝධය කියලාත් මේට කියනවා. අනුත්පාද නිරෝධය කියලාත් මේට කියනවා. නිර්වශේෂ ප්‍රහාණය කියලාත් කියනවා. එතකොට තණ්හාව නැති වුණත් පංචස්කන්ධේ පවතිනවා නම් පින්වත්නි සත්වයා දුකින් මිදුණු කෙනෙක් නම් වෙන්නේ නැහැ. නිවනට පැමිණෙන්නේ මෙන්න මේ විදිහට. පින්වත්නි එක් එක් පුද්ගලයෙක්ට නිවනට පැමිණෙන්න පුළුවන් වාරවල් කීයක් තියෙනවද කියලා බැලුවොත් පින්වත්නි වාරවල් 5ක් හම්බ වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ට නිවනට පැමිණෙන්න පුළුවන් වෙන්නේ එකපාරක් නෙමෙයි. පින්වත්නි නිවනට පැමිණීම 5 පාරකට වෙනවා. නිවන් සොයාගෙන කටයුතු කරන යෝගාවචරයෝ තමන්ගේ භාවනා කටයුතු ආදිය සමෘද්ධිමත් වෙමින් පින්වත්නි සද්ධානුසාරී ධම්මානුසාරී ආදී විදිහට සෝහන් වුණාම ඒ සෝහන් මාර්ග ඵලලාභියාට අනාගතයේ සතර අපායේ උපදින්නට තියෙන ස්කන්ධයනොත් ඒ වගේම ඒක බීජී කෝලංකෝල සත්තක්කත් පරම විදියට ගත්තාම ආත්ම භාව 7කට එහා උපදින්න නැතුව පින්වත්නි ආත්ම භාව 7කට අඩුවෙන් අඩු කාලයක් තුල ඒ වර්තමාන ස්කන්ධය නැතුව යනවා. එතකොට ඒ පළවෙනි නිවන් දකින අවස්ථාව ඊට පස්සේ ඒකනා අපායේ උපදින්නේ නැහැ. සුගතියේ උපදිනවා නම් සුගතිය කියේ මනුස්ස භූමිය, දිව්‍ය භූමිය 6 කියන කාම සුගති 7
උපදිනවා නම් 7 පාරකට වඩා උපදින්නෙත් නැහැ. සෝහාන් වෙනකොට නැති වෙලා යන දුක් අතිවිශාලයි. ඒ කෙනාට ඉතිරි වන දුක් එක්ක ගත්තාම පින්වත්නි ඒ නැති වෙලා ගිය දුක් ප්‍රමාණය මෙපමණයි කියන්න බැරි තරම් බොහොම ඊටාම සුළු ප්‍රමාණයක් තමයි ඉතිරි වෙන්නේ. සෝහාන් පුද්ගලයාට සිද්ධ වන මේ දුක් නැති කිරීම පින්වත්නි මුලින්ම නිවනට පැමිණීම වෙනවා. එතකොට සෝහාන් ඵලයට පත් වෙලා ඉන්න ආර්ය උත්තමයෝ පින්වත්නි සක්‍රදාගාමී වෙනකොට ඒ කෙනාට ඉතිරි වෙලා තිබ්බ ಜಾති 7කට අයිති ස්කන්ධයන්ගෙන් ಜಾති 6කට අයිති ස්කන්ධයෝ නැති වෙලා යනවා. ඊට පස්සේ ඒ කෙනා සසරේ ඉපදුනත් උපදින්නේ එක් පාරක් විතරයි. සක්‍රදාගාමී පුද්ගලයාගේ මෙන්න මේ කිව්ව ಜಾති 6කට අයිති දුකින් මිදීම දෙවෙනි වර නිවන් ලැබීම වෙනවා. සක්‍රදාගාමී පුද්ගලයා අනාගාමී වෙනකොට පින්වත්නි ඒ කෙනාට කාම භවයේ එක්වරක් විතරක් ලබන්නට තිබ්බ ස්කන්ධ දුකත් නැති වෙලා යනවා. ඊට පස්සේ ඒ කෙනා කාම භවයේ නැවත උපදින්නේ නැහැ. අනාගාමී පුද්ගලයෝ නැවත උපදිනවා නම් සුද්ධාවාසයට තමයි පැමිණෙන්නේ. අනාගාමී පුද්ගලයා මේ ලබන දුක් නැති කිරීම තුන්වෙනි වරට ලබන දුක් නැති කිරීම වෙනවා. පින්වත්නි අනාගාමී පුද්ගලයා රහත් වෙනකොට රූප අරූප භවවල උපදින්න තිබ්බ ස්කන්ධයොත් නැති වෙලා යනවා. ඊට පස්සේ ඒ රහතන් වහන්සේ කිසිම විදිහකට කොහෙවත් උපදින්නේ නැහැ. රහතන් වහන්සේගේ ඒ දුක් නැති කිරීම 4 වෙනි වරට නිවනට පැමිණීම වෙනවා. එතකොට පින්වත්නි 4 වෙනි වරට නිවනට පැමිණීම කිව්ව රහතන් වහන්සේට ඉතිරිව තියෙන්නේ අතීත හේතුවෙන් හටගත්ත වර්තමානයේ මේ ස්කන්ධ දුක්ඛේ විතරමයි. පින්වම් පෑවාට පස්සේ පින්වත්නි ඒකත් කෙලවර වෙනවා. ඒ තමයි පස්වෙනි පාරට නිවනට පැමිණීම කියලා කියන්නේ. නිවන එකක් වුණාට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මේ පුද්ගලයෝ හැම විදිහකින්ම දුකින් මිදලා නැති හින්දා පින්වම් පෑම දක්වා ස්කන්ධ පවතින හින්දා ඔවුන්ගේ නිවනට ඉතිරිව තිබෙන ස්කන්ධයන් නිමිත්ත විදිහට අරගෙන සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියනවා. එතකොට පීනිවම් පෑවාට පස්සේ ලබන නිවනට ඒ ඉතිරි ස්කන්ධ කිසිවක් නැති බව නිමිත්ත කොට පින්වත්නි අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියනවා. දීමා චක්කුමා පකාසිතා නිබ්බාන ධාතු අනිසිතේන තාදිනා ඒකාහි ධාතු ඉදදිට්ඨ ධම්මිකා සෞපාදිශේෂා භවනිත්‍ති සංකයා අනුපාදිශේෂා පන සම්පරායිකා යම්හි නිරුච්ඡanti භවානි සබ්බසෝ කියලා සඳහන් වෙන්නේ. පින්වත්නි පසස් ඇත්තා වූ ඒ තණ්හා දිට්ඨියින් නිසා ස්කන්ධයන් ඇසුරු කරන්නා වූ තාදී ගුණී යුක්ත බුදු පියාණන් වහන්සේ නිර්වාණ ධාතු දෙකක් දේශනා කළා. පින්වත්නි ඒ සෝපාදිශේෂ නිර්වාණ ධාතුවයි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවයි කියලා. සත්වයා භවයෙන් භවයට ගෙන යන තණ්හාව නැති කිරීමට සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියනවා. පින්වත්නි ඒ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව එතකොට යම්කිසි නිර්වාණ ධාතුවක් සම්පූර්ණීම භවය
අවසන් කරනවා නම් කිසිදු ධාතුවක ඉතිරියක් නැතුව පින්වත්නි යම්කිසි නිර්වාණ ධාතුවකින් ਸਰවපකාරීම භවය නිරුද්ධ කරනවා නම් ඒකට අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියනවා. ඒ නිර්වාණ ධාතුව පින්වත්නි ස්කන්ධ විදිහට ගත්තාම මානෙන් පස්සේ තමයි ස්කන්ධයන්ගේ ભેදයෙන් ලැබෙන්නේ. මේ විදිහට සෝපාදිශේෂ නිර්වාණ ධාතුව අනුපාදිශේෂ නිර්වාණ ධාතුව ගැන දැනගන්නට ඕනේ. අපේ අටුවාදී නම් මේ පිළිබඳව මත කීපයක්ම තියෙනවා. සෝපාදිශේෂ නිර්වාණ ධාතුව අනුපාදිශේෂ නිර්වාණ ධාතුව සම්බන්ධව සමහර තැනක සෝවාන් සකදාගාමි අනාගාමි උතුමන්ව ගන්නෙ නැතුව රහතන් වහන්සේ ඒ රහත් වීමත් පින්වම් පෑමත් කියන අවස්ථා දෙක විතරක් අරගෙනත් විස්තර වෙනවා. පින්වත්නි මේ නිවන ගැන ගත්තාම මේ නිවනේ කතා කරන්න ඕන කරන පින්වත්නි කවුරු හතරක් තියෙනවා. ඒ කියන්නේ ලක්ෂණ හතරක්. පින්වත්නි නිස්සරණට විවේකට ඒ වගේම අසංකතට අමතට කියලා. මේ නිවනේ තියෙන ලක්ෂණ හතර නැත්තම් දුක්ඛ නිරෝධ සත්‍යයේ තියෙන පින්වත්නි ලක්ෂණ හතර. නිස්සරණට්ඨේ කියලා කියන්නේ ක්ලේශයන්ගෙන් ඒ වගේම දුක්ඛයන්ගෙන් මිදුණු බව. කෙලෙස් වලින් හා දුකින් මිදුණු බවට නිස්සරණට්ඨේ කියනවා. විවේකට්ඨේ කියලා කියන්නේ කෙලෙස් වලින් හා දුකින් හිස් බවට නමක්. එතකොට අසංකතට්ඨේ කියලා කියන්නේ පවතින්නට අනුබල දිය යුතු බවක්, ආරස්සා කරගත යුතු බවක් හෝ නැවත නැවත උපතවා ගන්නට ඕන කරන බවක් නැති හින්දා තමයි අසංකතට්ඨේ කියන්නේ. අන්තිම ලක්ෂණය අමතට්ඨය. අමතට්ඨය කියලා කියන්නේ බිඳී අතුරුදහන් වීමක් නැති හින්දා හැම කාලෙම පවතින බවයි. එතකොට පින්වත්නි යම්කිසි ධර්මයක මේ නිස්සරණට්ඨය කියලා කියන දුකින් මිදුණු ස්වභාවයත් විවේකට්ඨය කියලා කියන දුක් නැති කරන ස්වභාවය, ඒ කියන්නේ දුකත් එක්ක මිශ්‍ර නොවන ස්වභාවය, අසංකතට්ඨය කියලා කියන නැවත නැවත අලුත් කළ යුතු බවක් නැති ස්වභාවය, අමතට්ඨය කියලා කියන කිසිම විදිහකට නොබිදෙන විනාශ නොවන ස්වභාවය මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නැත්තම් නිවනේ ලක්ෂණ හතර වෙනවා. පින්වත්නි පින්වන්තෝ යැත්තන්ට නිවන කියන්නේ මොකද්ද කියලා අපි කෙටියෙන් මේ කිව්වේ. විසුද්ධි මාර්ගය, ඒ වගේම සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර දේශනා, ඒ වගේම අපේ පටිසම්භිදා මග්ගය ආදී බොහෝ තැන්, ඒ වගේම අභිධර්මයේ මේ නිවන විස්තර කරන ආකාර රාශියක් තියෙනවා. මේ වගේ ඔබහාපු ප්‍රශ්නයකට මේ වගේ කෙටියෙන් ලබා දෙන පිළිතුරකදී සත්පුරුෂ පින්වත්නි සියල්ලම ආවරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා පැය ගණනාවක් ගන්න සිද්ධ වෙනවා. අපි ඉදිරියේදී නිවන පිළිබඳව ඒ සවිස්තර දේශනාවක් ඔය ඇත්තන්ට කරන්නම්. නමුත් නිරාගමික පිරිස්, ඒ වගේම භෞතිකවාදීන්, එදා දෙසට මිසදිටු වලට අයිති ඇත්තෝ වර්තමානයේදී විවිධාකාර තමන්ගේ බලතණ්හාදී දේශපාලන පක්ෂ විවිධාකාර කාරණු තමන්ගේ ආගම වගේ අදහමින් ඉන්න පිරිස්, මේ වගේ පින්වත්නි විවිධාකාර අය විවිධ මත ඉදිරිපත් කරන හින්දා කෙටියෙන් ඔය ඇත්තන්ට අපි නිවන ගැන විස්තර කළේ. පින්වත්නි පින්වන්තෝ ඇත්තෝ නිවන් දකින්නට කටයුතු කර ගන්නට ඕනේ. නිවන් දැකීම උදෙසා කටයුතු කර ගන්නට ඕනේ. මේ ලබාගත් මනුස්ස ජීවිතයේදී ඔය ඇත්තන්ට පුළුවන් ඒ කටයුත්ත කර ගන්නට. ඔබ උත්සාහවන්ත වෙලා
පූර්ව භාග ප්‍රතිපදාවේ මිශ්‍රක ප්‍රතිපදාවට පය තබන්නට කටයුතු කර ගන්නට ඕනේ. පින්වත්නි, ආත්මය 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 සත්‍ය පුද්ගලයා මම කියලා හිතාගෙන ඉන්න දෘෂ්ටියක් තුල ඉඳිමින් මේ කිව්ව කාරණා තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. මේ කිව්ව කාරණා තේරුම් ගන්න නම් නිවැරදි දෘෂ්ටියකට පැමිණෙන්නටම සිද්ධ වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.